එතකොට දැන් මම මේ පැහැදිලි කරපු සිනාරියෝ එක අදාළ වෙන්නේ කලින් ස්ලයිඩ් එකේ තියෙන නෝට් එකත් එක්ක. ඒතර මම නෝට් එක මුලින් නොකිය මෙතනටම ඇවිල්ලා මේක කිව්වේ. එතකොට මේක තේරෙනවා අරකට වඩා නිසා. හරි. එතකොට මෙතනදී බැලුවොත් එහෙම ඩිෆැක්ටර් කන්ට්‍රෝල් කියන එක මෙතනදී කියනවා ඉන්වෙස්ටර් කෙනෙක්ට වෝටින් පව එක නැත්තම් අර වෝටින් රයිට්ස් කියන එක නැත්තම් වෝටින් රයිට්ස් කියන නැත්තම් කියන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ 150ට වඩා ඕනර්ෂිප් එක නැත්තම්. ඒතර half of voting right වලට වඩා අඩු නම් තියන්නේ. එතකොට එයාට කරන්න පුළුවන් දේවල් තමයි දැන් අපි කතා කරේ. හැබැයි හදිස්සියවත් කාට හරි 150ට තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා කෙලින්ම පේරන්ට් වෙනවා. ඒකේ ආයේ කතා කරන්න දෙයක් නැහැ. මෙතනදී මේ කතා කරේ වෝටිං පව එක නැත්නම් වෝටිං රයිට් 150ට අඩු නම් මොනවාද වෙන්න පුළුවන් කියන එකයි මේ කතා කරේ. පටල ගන්න එපා අරකයි මේකයි. මෙතනදී කෙලින්ම කතා කරේ වෝටිං රයිට් එක 150ට අඩු නම් මොනවාද කරන්න පුළුවන්. වෝටිං රයිට් එක 150ක් තියෙනවා නම් ෂෙයා හෝල්ඩර්ස්ලා 3 දෙනෙක් වුණා. කෙන උදාහරණයක් විදිහට 155 එක්කෙනෙක් ඉන්නවා එක ෂෙයා හෝල්ඩර් කෙනෙක්. ඊට පස්සේ අනිත් එක්කෙනාට 30යි අනිත් එක්කෙනාට 20යි තිබ්බත් අනිත් එක්කෙනාට 25යි අනිත් එක්කෙනාට 20යි තිබ්බත් අර දෙන්නව අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැත්නම් අයිතිකාරය වෙන්නේ නැත්නම් කන්ට්‍රෝලින් පවර් එක ගන්නෙ අර 155 තියෙන එක්කෙනා කෙලින්ම ඩිරෙක්ට්ලි. එතකොට 150 නැත්තම් තමයි මේ දේවල් බලන්න වෙන්නේ. එතන ඔන්න පළවෙනි කියලා තියෙනවා contractual right arising from other agreements. ඒක තමයි අපි කතා කරේ පළවෙනි සෙනාරියෝ එකේදී 148ක් තිබ්බ එක්කෙනා. ඒතර එයාට 150ක් නැහැ. හැබැයි ඉතුරු 152 ෂෙයාර්ස් තියෙන ඔක්කොම widely dispersed වෙලා. එතකොට ඒක එක්කෙනෙක්ට කියලා කියන්න බෑ. ඒ වගේම මේ ෂෙයා හෝල්ඩර්ස්ලා ඔක්කොම එකතු වෙන්නත් බෑ මෙයාට විරුද්ධව. ඉතින් මෙයා contractual agreement එකක් කරා අයිතිය ගන්න නැත්නම් control power එක ගන්න. එතකොට ඊළඟට size of the investors holding or voting rights relative to the size of dispersion of other vote holders. ඒතර එතනදිත් බලන්න ඕනේ ඉන්වෙස්ටර්ගේ හෝල්ඩිංස් එහෙම නැත්නම් voting rights වල relative size එක. ඒක තමයි අර second එකේදී අපි බැලුවේ compare කරලා. voting rights ඊට පස්සේ other relative vote holders ලගේ ඊට පස්සේ number of other vote holders. ඒතර මෙතනදී අර second එකේ example දෙකේදී තමයි මේ ටික පැහැදිලි කරගත්තේ. මේ දෙවෙනි point එකට දාලා ටික. එතකොට මේ voting size එකේ තියෙන voting rights වල තියෙන voting ප්‍රමාණය size එකත් බලන්න ඕනේ. ඒතර ඒකත් එක්ක තමයි අපිට තීරණය කරන්න වෙන්නේ කාටද ඒක යන්නේ කියන එක. ඒ වගේම ඊළඟට තව ස්ලයිඩ් එකක් තියෙනවා මගේ අරලාපු මේ ස්ලයිඩ් එක විතර කෙලින්ම කියනවා if a majority of voting rights is there with one investor automatically that investor get the power of control. It's straightforward. ඒක තමයි මම අර මුලින් කිව්වේ 150ට වැඩි නම් එයා කෙලින්ම අයිතිය ගන්නවා නැත්නම් controlling power එක ගන්නවා. ඒතර ඒක ආයේ කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම 150ට ඉඳන් controlling power එක එයාගේ. However, in some cases, assessment of power is more complex due to the absence of majority of voting power. ඒ කියන්නේ 150ට වඩා අඩු වුණොත් මේක එකපාරක් කෙනෙක්ට දෙන්න බෑ. අන්න ඒක ගැනයි දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ එතකොට. අපි ඊළඟට බලමු හරි ඊළඟට මෙතන මේ ස්ලයිඩ් එකෙන් අපිට පොඩ්ඩක් කියලා තියෙනවා SLFRS 10ට අදාළව ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පවර් එක කියන්නේ මොකක්ද කියන එකට උදාහරණ ටිකක්. ඒතර ඒ ටික පොඩ්ඩක් නිකන් බලන්න කියවලා. එච්චර වැදගත්කම නැහැ නේද කියලා පොඩ්ඩක් බලන්න. එතන කියලා තියෙන්නේ SLFRS 10ට අදාළව ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පවර් එක කියන්නේ මොනවාද? නැත්නම්
ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පවර් එකට මොනවාද එක්සාම්පල් වෙන්නේ කියන එකයි කියලා තියෙන්නේ. හරි. දැන් එතකොට මම කිව්වා අර කන්ට්‍රෝල් එකේ තියෙනවනේ එලිමන්ට් තුනක්. එක එලිමන්ට් එකක් තමයි අර පවර් කියලා කතා කරන්නේ. දැන් ඒ එලිමන්ට් එක එතනින් ඉවරයි. දැන් කතා කරන්න යන්නේ දෙවෙනි එලිමන්ට් එක ගැන. කන්ට්‍රෝලින් පවර් එකේ තියෙන දෙවෙනි එලිමන්ට් එක. ඒතර ඒක තමයි exposure or right to variable returns from its involvement with the investee. එතකොට මෙතනදී මතක තියාගන්න ඕනේ මෙතන කියලා තියෙන්නේ එක රිටර්න් එකක් නෙමෙයි හම්බෙන්නේ. සරලවම කිව්වොත් එක රිටර්න් එකක් නෙමෙයි හම්බෙන්නේ. variable returns ගන්න පුළුවන්. ඒකට අයිතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් හැම ෂෙයා හෝල්ඩර් කෙනෙක්ටම ඩිවිඩන්ඩ්ස් හම්බ වෙනවා. එතකොට මෙතනදී කියන්නේ ඩිවිඩන්ඩ්ස් ඇර අනිත් හම්බෙන ඒවා. එතකොට දැන් මේක එක්සැම්පල් වල දාලා තියෙනවා ඕනනම් remuneration for servicing and investee asset or liabilities. එතකොට මොනාරි සර්විස් එකක් සපයන නිසා යාට remuneration එකක් ගෙවනවා. නැත්නම් පඩියක් ගෙවනවා. එතකොට ඒක ගන්න පුළුවන් variable return එකක් විදිහට. නැත්නම් other than dividends remuneration අපේ තියෙන variable return එකක්. ඒ වගේම fees මොනාරි fee එකක් මොනාරි එකට ගන්නවා නම් ඒතර ඒක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන අපි නැත්තම් කන්ට්‍රෝලින් පවර් එක තියෙන එක්කෙනා මැදිහත් වෙලා කම්පැනි එක ඇතුලේ කොස් සේවින් එකක් එහෙම නැත්තම් ඉකොනොමි ඔෆ් ස්කේල් එකේ මොකක් හරි වෙනසක් එහෙම දෙයක් කරොත් ඒක යාට රිටර්න් එකක් හම්බ වෙනවා ප්‍රොෆිට් එකෙන්. එතකොට cost of saving අඩු cost of saving වැඩි කරොත් cost of saving අඩු කරොත් එහෙම ඉකොනොමික් ඔෆ් ස්කේල් එක වැඩි කරගත්තොත් එහෙම යාට රිටර්න් එක වැඩි. ඒතර ඒ වගේ යාට කම්පැනි එක ඇතුලේ වැඩ කරන කෙනෙක් රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒතර මෙතනදී කියලා තියෙන්නේ මතක තියාගන්න තියෙන්නේ සෙකන්ඩ් පොයින්ට් එකෙන් නැත්නම් variable return කියන මේන් පොයින්ට් එකෙන් කියලා තියෙන්නේ එක රිටර්න් එකක් නෙමෙයි variable returns ගන්න පුළුවන් ඉන්වෙස්ටී හරහා. ඒ වගේම third point එක කියලා තියෙනවා the ability to use its power over the investee to affect the amount of investors return. එතකොට මෙතනදී කියලා තියෙන්නේ decision making වලට influence කරන්න පුළුවන් කියන එක financial and operational. එතකොට by influencing decisions making from investee affect the investors return. ඒ කියන්නේ මෙතනදී මේ අපේ decision making වලට කරන influence එක හරහා අපේ return එක ඉන්වෙස්ටී කියන්නේ අපේ කම්පැනි එක ඉන්වෙස්ටර් කියන්නේ අපි. එතකොට අපේ රිටර්න් එකට අපිට හම්බෙන රිටර්න් එකට ඉන්ෆ්ලුවන්ස් එකක් නැත්නම් එෆෙක්ට් එකක් වෙනවා අපි මේ කරන ඩිසිෂන් මේකින් වලට කරන ඉන්ෆ්ලුවන්ස් එක හරහා. හරි. එතකොට දැන් කන්ට්‍රෝල් එක යටතේ තියෙන මේන් පාර්ට් තුන කතා කරා. මේ එක මේන් පාර්ට් එක හරි අවුලක් තියනවාද? තේරෙන්නේ නැති මොකක් හරි තියනවාද? හරි. මෙතන දීලා තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක්. මට කියන්න පළවෙනි මං අහනයි කියන්නකො පළවෙනි උත්තරේ. පළවෙනි එකෙන් අහලා තියෙන්නේ a subsidiary is defined in SLFRS 10 as a limited liability company that is controlled by another entity. හරි මට ඒකට කියන්න ආන්සර් එක මාළි කියන්න බලන්න. කියන්න කවුරු හරි සරලයි අහලා තියෙන්නේ සබ්සිඩයිරි එකක් SLFRS 10 එකේදී
ඩිෆයින් කරනකොට ලිමිටඩ් ලයිබිලිටි කම්පැනි එකක් controlled by another entity කියලා කිව්වද? ඒ කියන්නේ සබ්සිඩයිරි එක ලිමිටඩ් ලයිබිලිටි කම්පැනි එකක් කියලා කිව්වද? SLFRS 10 සබ්සිඩයිරි එක කතා කරද්දී කිව්වා ඩෙෆිනිෂන් එක. මේක තර්ඩ් පොයින්ට් එකත් පොඩ්ඩක් අය කියන්නම්. ඒතර මේකෙදි තර්ඩ් පොයින්ට් එකේ කියලා තියෙන්නේ the ability to use its power over the investor to affect the amount of investors return. ඒතර මෙතනදී කියන්නේ අපි ඉන්ෆ්ලුවන්ස් කරනවානේ මේ කම්පැනි එකේ තියෙන ඩිසිෂන් මේකින් වලට. එතකොට අපි ඩිසිෂන් මේකින් වලට ඉන්ෆ්ලුවන්ස් කරනකොට දැන් ෆයිනෑන්ෂියල් ඇන්ඩ් ඔපරේෂනල් තියෙන ඩිසිෂන් මේකින් වලට අපි ඉන්ෆ්ලුවන්ස් කරනවා මේ කම්පැනි එකේ. එතකොට අපි මේකට ඉන්ෆ්ලුවන්ස් කරනකොට ඒකෙන් අපේ රිටර්න් එකට නැත්නම් අපිට හම්බෙන රිටර්න් එකට ඒකෙන් ඇෆෙක්ට් එකක් තියෙනවා කියලා මෙතනදී සිංහලෙන් කියලා තියෙනවා. සරලව කිව්වොත් අපි මේ කම්පැනි එකේ තියෙන ප්‍රොෆිට් එක වැඩි කරගන්න ඉන්ෆ්ලුවන්ස් කරනවා නම් ඒකෙන් අපේ ප්‍රොෆිට් එක නැත්තම් අපිට හම්බෙන ඩිවිඩන්ඩ් එක වැඩි වෙන්න පුළුවන්. අර කලින් එකේ කිව් එක වගේම තමයි අපි කලින් එකේ කිව්වේ වේරියබල් රිටර්න්ස් ගන්න පුළුවන්. මෙතනදී කියන්නේ අපිට හම්බෙන රිටර්න් එකට ඩිරෙක්ට්ලි ඇෆෙක්ට් වෙනවා අපි මේ කරන ඉන්ෆ්ලුවන්ස් එක ඩිසිෂන් මේකින් වලට. හරිද ඒක? හරි. මට දැන් කියන්න ඊළඟ එකට ආන්සර් එක පළවෙනි එකට. A subsidiary is defined in SLFRS 10 as a limited liability company that is controlled by another entity. එහෙම කියලා තියෙනවද නැද්ද? කියලා තිබ්බද? හරි මේ ස්ලයිඩ් එක පේනවද? මේ ස්ලයිඩ් එකේ දිනවා සබ්සිඩියරි එකක් කියන්නේ මොකද්ද? සබ්සිඩියරි එක කියන්නේ මොකද්ද? Entity that controlled by another entity. හරි. දැන්වත් කියන්නකො මේකට. A subsidiary is defined in SLFRS 10 as a limited liability company that is controlled by another entity. හරිද වැරදිද? තාම එක්කෙනයි කියලා තියෙන්නේ. අනිත් අය නෑ true නෙමෙයි false. false කියන රීසන් එක තමයි මෙතනදී දැන් මම කලින් අර ස්ලයිඩ් එකේ පෙන්නන මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ company that controlled by another entity. එහෙම නැතුව කොහෙවත් කියලා නැහැ limited liability කියලා. අන්න ඒකයි ඒ වචනේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් මේ අනිත් ටික හරි. limited liability company එකක් වෙන්න ඕනි කියලා SLFRS 10 එකේ කියලා නැහැ. ඒකට රීසන් එක දැන් ඔය සමහර කම්පැනි තියෙනවා private limited company
ගුප්පල තියෙනවා. එතොට ප්‍රයිවට ලිමිට කම්පැනි වලට ෂයාශය කරන්නවා නැතම් පබ්ලික් ෆයිනශ රිපෝට් දෙන්නවා තේමකුත් කරන්න ඔන්න ඇබැ යාලත් රූප් එක ඉන්නවා සබ්සිඩයිරිත්වෙනවා ද මතකයාගන්න සබ්සිඩෑරිකක් කියනකොට ලිමිටර් ලයිබිල්ටි කම්පැනි කියලා එකක් අදාළ වෙන්න කම්පැනි එකක් ඕන කම්පැනි එකක් ගන්න පුළුව තුර එක ෆෝල්ස් ඊළඟ එක control is of determining whether a parent subsidiary relationship exist හරි දෙකට උත්තරේ හැබැයි කිව්ව නැත්නම් මම ප්‍රශ්න ටික අතහැරලා යනවා කියන්නකෝ හරි ඒක true ඒක false කියලා දාලා දෙනවා එක්කෙනෙක් false කියලා දාලා තියෙනවා ඒක false නෙමෙයි ඒක true control එකෙන් තමයි decide කරන්න එතකොට අපි parent subsidiary relationship එක තාම තියෙනවා කියන එක හරි ඊළඟට තුන්වෙනි එක entities can only classify investment in other entities as subsidiary if they actually exercise control over the financial and operating policies of an entity. Make a through the fold. Through the fold තුන්වෙනි එක. මේක කියලා තියෙන්නේ අපි entity එකක් classify කරනවා නම් subsidiary එකක් විදිහට ඒ classify කරන්නේ control over the financial and operating policies කියන එක තිබ්බහම ඇති කියලායි කියන්නේ. හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න subsidiary එකක් විදිහට අපි කියන්නේ control over the financial and operating policies තියෙනවා නම් හරි ඒක false. එතකොට true කිව්ව එක නපොඩ බලන්න එක ඒක එන්නේ false. අවසාන එක power is defined in SLFRS 10 as the current ability to direct the relevant activities of an investee. හරි ඒකට කියන්නේ මේ ස්ලයිඩ් එක පේනවා නේද? existing right that give the current ability to direct the relevant activities. ඒක තමයි power කියලා SLFRS 10න් කියලා තියෙන්නේ. හරි ප්‍රශ්නේ තියෙන්නේ මේක. through the fold. අනිත් අය එක්කෙනයි තමයි කිව්වේ. true or false. හරි true. ඒක ඉතින් අතනින් පෙන්නලත් කියන්න බෑ නම් එහෙම ඉතින් ගලේ ගහන්න ඕන. හරි. ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ acquisition methods. එතන මෙතනදී අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහින් කතා කරමු මේකේ වඩා ඒක හොඳයි. හරි. එතන ඔන්න acquisition method එකට ගියාට පස්සේ අපිට acquisition method එකේ කතා කරන්න තියෙනවා acquisition කරගෙන acquisition එකක් කරනකොට
මොකක්ද අපි පාවිච්චි කරන්න ඕන ක්‍රමේ නැත්තම් ක්‍රියා පටිපාටිය කියන එක. එතකොට මේක තියෙන්නේ SLFRS 3. SLFRS 3න් තමයි මේ acquisition method කියන එක කවර් වෙලා තියෙන්නේ. හරි. එතකොට පළවෙනි එක තියෙනවා identify the acquirer. identify the acquirer. එතකොට මෙතනදී අපි acquirer කියලා කතා කරන්නේ entity that obtain control of the other entities. Entity that obtain control of the other entities. එතකොට එතනදී මතක තියාගන්න ඕනේ power එක ගන්න එක්කෙනා නැත්නම් අනිත් entities control කරන එක්කෙනාට තමයි කියන්නේ අපි acquirer කියලා. එතකොට මෙතන අපිට ඊළඟට දීලා තියෙනවා මොනවාද ඒ acquirer කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් කියලා. දැන් උදාහරණයක් විදිහට කලින් අපි කතා කරා. ඒතර මේ කැලේ ටික තියෙන්නේ SLK 27 කියලා තිනවා power over 1/2 of the voting rights ownership or contract. ඒතර භාගයක් තියෙනවා නම් එයාට ownership එක ගන්න පුළුවන්. ඊළඟට power to govern the financial and operating policies via statute or agreement. ඒතර එයාට govern කරන්න පුළුවන් company එක financial and operating policies. ඒ වගේම තමයි power to appoint or remove the majority of the members of the board or body that controls the entity. ඒතර මේ ඔක්කොම acquirer ට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් දේවල් වෙන්න ඕනේ. මේවා බෑ කියන්නේ එයා acquirer කෙනෙක් විදිහට අපිට identify කරන්න බෑ. ඒකයි මේ ටික වෙනම condition විදිහට දීලා තියෙන්නේ. එතකොට power to cast the majority of voting at meets the board or body that controls the entity. ඒ අවසානික existence of potential voting rights that are currently exercisable or convertible. මෙතන මතක තියාගන්න අනිවාර්යයෙන්ම අපි acquirer කෙනෙක් identify කරනකොට acquirer ට මෙන්න මේ දේවල් ටික පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා තමයි යාට acquirer කියලා කියන්නේ අපි. ඒතර ඒ ටික බැයි නම් එයා acquirer හරිද කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. ඒතර මේ ටික පොඩ්ඩක් කියවලා මතක තියාගන්න මේ ලක්ෂණ ටික. ඊළඟට second step එක තමයි acquisition date එක. ඒතර acquisition date එක කතා කරනකොට ඒක අදාළ වෙන්නේ SLFRS 3ට. එතකොට acquisition date එක කියලා කියන්නේ legally transfer the consideration and acquire the asset and assume the liabilities to the closing date. එතකොට මේක written agreement එකක් වෙන්න ඕනේ main එක. ඒ වගේම තමයි legally transfer the consideration and acquire the assets and assume the liabilities. එතන මෙතන මතක තියාගන්න ඕනේ legally transfer වෙන්න ඕනේ consideration එක. consideration එක අපි ඉස්සරහට කතා කරන ඊළඟ එකෙන්. ඒතර consideration එක transfer වෙන්න ඕනේ අපිට. ඒකේ assets සහ liabilities තියෙන්න පුළුවන්, ඔක්කොම ටික තියෙන්න පුළුවන්. එතකොට මේ date එකට තමයි අපි කියන්නේ acquisition date එක කියලා. නැත්තම් සරලව කිව්වොත් subsidiary company එකේ control එක ගත්ත දවසේ. subsidiary company එකේ control එක ගත්ත දවසට තමයි කියන්නේ acquisition date එක කියලා. එතකොට මේක අපි ඊළඟට බලමු. විනාඩියක් ඉන්න අපි මුලින්ම contract consideration එක බලලා ඉමු. methods to using to obtain control. එතකොට control එක ගන්න එහෙම නැත්නම් අර කලින් කිව්ව acquisition date එකේදී consideration එක legally transfer කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටික තමයි දීලා තියෙන්නේ. එකක් කියන්නේ පළවෙනි එක asset transferred at the acquisition date fair value. එතන include වෙනවා cash transaction cost needed to be executed. ඉතින් මතක තියාගන්න ඕනේ අන්නේ point එක පොඩ්ඩක් ස්පෙෂලි ගණන් හදනකොට
ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක කියන එක එක්සිකියුට් කරනවා, ඒක ගන්නෙ නැහැ අපි. එතකොට පළවෙනි එක තමයි asset transferred at the acquisition date. පළවෙනි එක fair value එක asset transfer වෙන ප්‍රමාණය. ඊළඟට තමයි settling liabilities of the acquiree. දැන් උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ. දැන් හදිසියවත් අපි සබ්සිඩියරි එකක් ගන්න යනකොට සබ්සිඩියරි එකේ එදාට නැත්තම් acquisition date එකට තියෙනවා asset. ඒ asset වල fair value එක ගන්න ඕනේ අපි. එතකොට asset වල fair value එක තමයි පළවෙනි එක. ඊට පස්සේ අපිට පුළුවන් liability එකක් settle කරන්න acquire එකේ. දැන් උදාහරණයක් විදිහට මේකේ යට example වල තියෙනවා වෙනම මෙහෙම කිව්වොත් එහෙම අපි කම්පැනි එකේ දාට සල්ලි දීලා ගන්නවා fair value එකට asset වලට, ඒ වගේම තමයි අපි පොරොන්දු වෙනවා liability එකක් ගෙවන්නත් අපි පොරොන්දු වෙලා තමයි කම්පැනි එක ගන්න. අපි liability එකත් එයාට pay කරනවා. ඒ කියන්නේ කලින් owners ලට හරිය නේවන් නැත්තම් කම්පැනි එකේ දැනට තියෙන එකක් හරි ඒක pay කරාට පස්සේ තමයි අපිට මේ කන්සිඩරේෂන් එකේ වැලියු එක බලන්න පුළුවන් වෙන්නේ. ඒතර තර්ඩ් එක තමයි share issued. ඒතකොට shares issued එක ගත්තොත් එහෙම share issue කරලා තියෙනවා නම් අපේ acquisition එක සඳහා. ඒතර ඒකත් අපි බලන්න ඕනේ share issued. මේ දෙකම මේ example දෙයක් තියෙනවා අපිට ගණන් වල. හරි. ඊළඟට තව දෙකක් තියෙනවා. එකක් තමයි any deferred payment at present value. එතකොට deferred payment එකක් කියලා කියන්නේ future payment එකක්නේ. future payment එකක් අපිට කරන්න තියෙනවා. future payment එකේ present value එක අපි ගන්නවා. අමින හරි. එතකොට any deferred payment at present PV කියලා කියන්නේ අනාගතයේදී කරන්න තියෙන මොකක් හරි payment එකක් අපි ඒකේ present value එක pay කරනවා. ඒකත් අපිට example එක තිබ්බා. ඊළඟට any contingent condition at fair value. එතකොට contingent කියන එක අපි දන්නවනේ. ඒ කියන්නේ future එකේදී ඒක වෙයිද නැද්ද කියන එක අපිට 100% certain දෙයක් නෙමෙයි. uncertain මේක මොකක් හරි දෙයක් වුණොත් තමයි ඒක වෙන්නේ. එතකොට එහෙම condition මේ contingent condition එකක තියෙන එකකට fair value එක අපි pay කරලා ගන්නත් පුළුවන්. ඒක උදාහරණයක් කියලා තියෙනවා obligations by the acquirer to transfer additional asset or equity interest to the former owners of the acquiree as a part of exchange the control if specified future event occurs or conditions should be measured at fair value after considering the time value of money and probabilities of achieving the condition. එතකොට condition එක වුණොත් තමයි අපිට මේක කරන්න වෙන්නේ. දැන් මේකට උදාහරණයක් ගානක් දාලා තියෙනවා. අපේ profit එක ලක්ෂ 3ට වැඩි වුණොත් අපි යාට කියන්නේ අපි acquire කරගන්න යාට purchase consideration එකක් ගෙවනවා. ඒ වගේම යාට අපි කියනවා අපේ profit එක ලක්ෂ 3ට අවුරුද්දට වැඩි වුණොත් අපි යාට එකෙන් 120ක් ගෙවනවා කියලා. ඒතර අන්න ඒ වගේ condition එකක් එක්ක දෙන්නත් පුළුවන්. ඒතර contingent condition කියන්නේ ඒක. හරි. එතකොට මේ condition හතරේ මොකක් හරි අපැහැදිලි හරි තේරුම් නැති හරි මොනවා හරි තියනවාද? තව විනාඩි 4ක් තියෙනවා. අහන්න මේ consideration එකේ මොනවා හරි තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවද කියලා ඉක්මනට.